තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එහෙමනම් අපි බලමු අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කොයි සිත් කොටසද කියන එක. මේ සිත්වල රූප සටහනක් ඇසුරෙන් බලමු එක. එතකොට අපි දන්නවා මේ පරමාර්ථය මූලික වශයෙන්ම කොටස් 4යි. චිත්ත චෛසික රූප නිර්වාණ. ඒකේ පළවෙනි පරමාර්ථය තමයි චිත්තය නැත්නම් සිත. ඒකට ඒකේ බෙදීම් ගැන අපි කතා කරා. මූලිකවම කොටස් 4කට බෙදෙනවා. කාමාවචර සිත්, ඊට පස්සේ රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා. එතකොට අපි මේ වෙනකොට මේ හතරෙන් කොටස් දෙකක් ඉගෙනගෙන ඉවරයි. කාමාවචර සිත් 54ම ඉගෙන ගත්තා, රූපාවචර සිත් 15ම ඉගෙන ගත්තා. එතකොට අපිට අද තියෙන්නේ අරූපාවචර සිත් 12 ඉගෙන ගන්නට. හොඳයි, අරූපාවචර සිත් කොටස් 3කට මූලික වශයෙන් බෙදෙනවා. අරූපාවචර කුසල් සිත් 4ක් තියෙනවා. අරූපාවචර විපාක සිත් ළඟට 4යි. ඊළඟට අරූපාවචර ක්‍රියා සිත් 4යි. එතකොට බලන්න රූපාවචර සිත් නම් අපිට කුසල් 5යි, විපාක 5යි, ක්‍රියා 5යි. ඔය විදිහට තිබුණා 15ක්. නමුත් අරූපාවචර සිත් තියෙන්නේ 4 බැගින්. කුසල් සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි. එතකොට සියල්ල 12ක් වෙනවා. හොඳයි, අපි බලමු අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ අරූපාවචර කුසල් සිත්. එතකොට අරූපාවචර සිත් කියලා කිව්වේ අරූප ලෝකේ බොහෝ සෙයින් පහළ වෙන සිත් කියන අර්ථයෙන්. කුසල් සිත් 4ක් තියෙනවා. පළවෙනි එක ආකාසා නංචායතන කුසල් සිත. එතකොට මේවා කියන්න හුරු වෙන්න ඕනි. පළවෙනි එක ආකාසා නංචායතන කුසල් සිත. ඊළඟට දෙවෙනි එක විඤ්ඤාණංචායතන කුසල් සිත. විඤ්ඤාණංචායතන කුසල් සිත. ඊළඟට තුන්වෙනි අරූප කුසල් අරූපාවචර කුසල් සිත ආකින්චඤ්ඤායතන කුසල් සිත. ආකින්චඤ්ඤායතන කුසල් සිත. ඊළඟට හතරවෙනි සිත නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිත. නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිත. ඔන්න ඔය ක්‍රමයෙන් කියන්න හුරු වෙන්න ඕනි. එතකොට අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ මේ කුසල් සිත් 4 සම්බන්ධයෙන්. ඊට පස්සේ අරූපාවචර විපාක සිතුත් මේ නමින්මයි තියෙන්නේ. ආකාසානංචායතන විපාක සිත, විඤ්ඤාණංචායතන විපාක සිත, ආකින්චඤ්ඤායතන විපාක සිත, නේව සංඥා නාසඤ්ඤායතන විපාක සිත. ඊළඟට අරූපාවචර ක්‍රියා සිත් තියෙන්නේ toy නමින්මයි. ආකාසානංචායතන ක්‍රියා සිත, විඤ්ඤාණංචායතන ක්‍රියා සිත, ආකින්චඤ්ඤායතන ක්‍රියා සිත, නේව සංඥා නාසඤ්ඤායතන ක්‍රියා සිත. හොඳයි, එතකොට මේ විශේෂයෙන්ම ඔය නම් ඒ අරූපාවචර සිත්වල නම් මතකයේ තියාගන්නත් ඕනේ. අනික කියන්න හුරු වෙන්න ඕනේ ඔය ක්‍රමයෙන්. හොඳයි, එතකොට අපි එහෙමනම් ඊළඟට පාඩම බලමු. පාඩමත් එක්ක අපි පැහැදිලි කරගන්නු මේ සිත් ටික. හොඳයි, කියන්න. අවසරයි ස්වාමීනි. අරූපාවචර සිත් 12 රූපයන්ගෙන් ඈත් කොට වඩා ශාන්ත බවට ප්‍රනීත බවට පත් කරන ලද පංචම ධ්‍යාන චිත්තය අරූපාවචර චිත්තයයි කියනු ලැබේ. එයද රූපාවචර චිත්තය සේම කුශල විපාක ක්‍රියා වශයෙන් 3ට බෙදෙන්නේය. අරූපාවචර කුසල් සිත් 4 ආකාසානංචායතන කුසල් සිතය, විඤ්ඤාණංචායතන කුසල් සිතය,
ආකින්චඤ්ඤායතන කුසල්සිතය. නේව සංඥා නා සංඥායතන කුසල්සිතය. කියා ආරම්මන බෙහෙදයෙන් අරූපාවචර කුසල්සිත 4ක් වේ. ආරම්මණයන්ගේ වශයෙන් බෙහෙදයට පැමිණෙන්නා වූ එකම සිත මේ අරූපාවචර සිතය. අරූපාවචර සිත් උපදවාගත හැක්කේ රූපාවචර පංචම ධ්‍යාන උපදවාගත් අයට පමණි. රූපාවචර පංචම ධ්‍යාන ලබාගත් අයගෙන් ඇතමෙක් රූපකය පරිහරණය කිරීමේ කරදරය දැක රූපකය නිසාම සත්‍යයන්ට බොහෝ දුක් ඇතිවන බව දැක රූපකය කෙරෙහි කලකිරී අරූපී ආත්ම භාවයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් අරූප ධ්‍යාන උපදවති. අරූප ධ්‍යාන උපදවන්නේ මෙසේය. රූපාවචර පංචම ධ්‍යානලාභියා ආකාශ කසිනෙන් අන්‍ය වූ කසිනයක් අරමුණු කරන පංචම ධ්‍යාන චිත්තයෙන් මද වේලාවක් හිඳ තමාගේ ධ්‍යාන චිත්තය රූප නිමිත්තෙන් බැහැර කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ධ්‍යාන චිත්තේ අරමුණ වූ කසින නිමිත්ත දෙස සිතින් බලාගෙන එය රූපයක්සේ නොසිතා ආකාශය කියා සිතන්නට හෙවත් භාවනා කරන්නට පටන් ගනී. එසේ භාවනා කරන කල්හි රූප කසින නිමිත්ත නැති වී පළමු කසින නිමිත්ත පෙනුණු තැන ආකාශය පෙනෙන්නට වේ. කසිනයෙන් ගන්නා ලද්දක් නිසා ඒ පෙනෙන ආකාශයට කසිනුග්ගාටි මාස්කාසය ඊ කියනු ලැබේ. ඉදිරියට ආකාශය කියා භාවනා කරන කල්හි රූප නිමිත්තක පැවති රූපාවචර පංචම ධ්‍යානය ඒ ආකාශය අරමුණු කොට නැවත උපදී. එසේ උපදවා ගැනීම රූපාවචර පංචම ධ්‍යානය රූප නිමිත්තෙන් බැහැර කර ගැනීමය. රූප නිමිත්තෙන් බැහැර කර ගන්නා ලද ඒ පංචම ධ්‍යාන සිත පළමු වන අරූපාවචර සිතය. ඒ සිතට අරමුණු වන ආකාශය යෝගාවචරයාගේ සිතට පමණක් ඇති සැටියෙන් දැනෙනවා මිස ඇත්තටම ඇති දෙයක් නොවේ. එය ප්‍රඥප්තියකි. සත්‍ය වශයෙන් නැත්තා වූ ඒ ආකාශයට පළමුවෙන් ඇතිවීම වූ මුල් කොනද නැත්තේය. නැති වී යාම වූ අන්තිම කොනද නැත්තේය. එබැවින් එයට අනන්තාකාශයයි කියනු ලැබේ. අනන්තාකාශය අරමුණු කරන ධ්‍යානයෙන් යුක්ත වන බැවින් පළමු වන අරූපාවචර කුසල් සිතට ආකාසානංචායතන කුසල් සිතය යන නම දී තිබේ. ආකාසානංචායතන කුසල් සිතය යන්නෙහි තේරුම අනන්ත ආකාශය අරමුණු කොට පවත්නා කුසල් සිතය යනුයි. ආකාසානංචායතන ධ්‍යානය ලැබූ යෝගාවචරයා තමාගේ ධ්‍යානය හෙවත් රූප නිමිත්තෙන් ඈත් කරනු පිණිස පළමුවන රූපාවචර චිත්තේ අරමුණු වන ආකාශය හැරදමා ඒ සිත පමණක්ගෙන එය අරමුණු කරමින් විඥාණය කියා භාවනා කරන්නට පටන් ගනී. එසේ කරන කල්හි පළමුවන අරූප චිත්තය අරමුණු කරන විඥානායංචායතන කුසල චිත්තය ඔහුට උපදී. විඥානංචායතන කුසල් සිතය යන්නෙහි තේරුම විඥාණය අරමුණු කොට පවත්නා ධ්‍යානයෙන් යුක්ත සිතය යනුයි. ධ්‍යාන ලැබූ අයට උවද ධ්‍යාන චිත්තය නිතර ඇත්තේ නොවේ. අන්සිතකින් වෙසෙන අවස්ථාවලදී ධ්‍යාන චිත්තය නැත. දෙවන අරූප ධ්‍යානය ලැබූ යෝගාවචරයා තුන්වන අරූප ධ්‍යානය ලැබීම සඳහා පළමුවන අරූප ධ්‍යාන චිත්තයේ නැති බව මෙනෙහි කිරීම වශයෙන් නත්ති කිංචි ඊ භාවනා කරයි. එසේ කරන කල්හි පළමුවන අරූපාවචර චිත්තයේ නැති බව අරමුණු කෙරෙමින් තුන්වන අරූප ධ්‍යාන චිත්තය වූ
ආකින්චඤ්ඤායතන කුසල චිත්තය උපදී. ආකින්චඤ්ඤායතන කුසල් සිතය යන්නේ තේරුම පළමුවන අරූපාවචර චිත්තයාගේ නැති බව අරමුණු කරන ධානයෙන් යුක්ත සිතය යනුයි. තුන්වන අරූප ධානය ලැබූ යෝගාවචරයා සතරවන අරූප ධානය ලබනු පිණිස තමා ලබා සිටින තුන්වන අරූප ධාන චිත්තයගෙන මෙය ශාන්තය, මෙය ප්‍රණීතය කියා භාවනා කරන්නට පටන් ගනී. ඒ භාවනාවෙන් තුන්වන අරූප ධාන චිත්තය අරමුණු කොට සතරවන අරූප ධාන චිත්තය උපදී. එය සියුම් කමින් අගතැන්පත් සිතය. එයට වඩා සියුම් තවත් සිතක් නැත්තේ. එහි සියුම් කම කොතරම්ද කියත හොත් ඒ සිතින් යුක්තව වෙසෙන යෝගාවචරයා හට සිතක් ඇතුවා විසුවාද සිතින් තොරවම විසුවාද කියා දැන ගැනීමටත් අපහසු තරම්ය. ඊතා සියුම් බැවින් ඒ සතරවන අරූප ධාන චිත්තයට නේව සංඥා නා සංඥායතන කුසල් සිතයයි කියනු ලැබේ. නේව සංඥා නා සංඥායතන කුසල් සිත යන්නේහි තේරුම සංඥාවක් ඇත්තේත් නැති තරමට සියුම් වූ කුසල් සිතය යනුයි. හොඳයි. එතකොට අරූපාවචර සිත් 12. පැහැදිලි කරනවා මෙතනදී රූපයන්ගෙන් ඈත් කොට වඩා ශාන්ත බවට ප්‍රණීත බවට පත් කරන ලද පංචම ධාන චිත්තේ අරූපාවචර චිත්තයයි කියනු ලැබේ කියලා. දැන් අපි පංචම ධානය කියලා කියන්නේ මොකක්ද කියන එක දන්නවා. උපේක්ෂා ඒකාග්‍රතා කියන අංග දෙකට අපි කියනවා පංචම ධානය කියලා. දියුණු වුණු උපේක්ෂා ඒකාග්‍රතා කියන අංග දෙකට පංචම ධානය කියලා කියනවා. ඒ පංචම ධානයෙන් යුක්ත වුණු සිතට කියනවා පංචම ධාන සිත කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි දැන් පඨවි කසිනේදී කිව්වා පැහැදිලි කරා පංචම ධාන සිත කියන්නේ මොකක්ද කියන එක. කොට පඨවි කසින නිමිත්ත නැත්නම් ඒ පඨවි කසින පටිභාග නිමිත්ත අරමුණු කරගෙන උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් යුක්ත සිතට තමයි අපි කිව්වේ පංචම ධාන සිත කියලා. කොට මේ අරූපාවචර සිත්වලත් තියෙන අංග උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි. එතකොට මේ අරූපාවචර සිතුත් අපි හඳුන්වන්නේ පංචම ධාන සිත් හැටියටමයි. ඒ අංගවලදී වෙනසක් වෙන්නේ නැහැ. උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි තියෙන්නේ. නිසා මේවා සියල්ලක්ම අපි ඉදිරියට මේ කතා කරන අරූපාවචර සිත් සියල්ලම පංචම ධාන සිත්. දැන් අපි රූපාවචර පංචම ධාන පඨවි කසිනේ පංචම ධාන සිත ගැන කතා කරනකොට ඒ සිතේ තිබුණ අරමුණක් අපි ඒකට කිව්වා පඨවි කසින පටිභාග නිමිත්ත කියලා. ඒ පඨවි කසින පටිභාග නිමිත්ත කියන්නේ එක්තරා විදිහකට රූප අරමුණක්, රූපයක්. එතකොට දැන් මේ අරූපාවචර සිත් උපදවනකොට අරූපාවචර සිත්වලට අරමුණු විදිහට ගන්නෙ රූපයක් නෙවෙයි. එතකොට අරූපාවචර සිත් බොහොම ශාන්තයි ප්‍රණීතයි. ඒකට අර රූපී අරමුණෙන් ඉවත් වෙලා රූපයෙන් නැත්නම් රූපී අරමුණෙන් ඈත් කරලා වෙනත් අරමුණක් ඔස්සේ වඩා ශාන්ත බවට ප්‍රණීත බවට පත් කරන ලද පංචම ධාන සිතටම තමයි කියන්නේ අරූපාවචර සිත කියලා. අරූපාවචර සිත කියලා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි රූපී අරමුණෙන් බැහැර වෙනවා. රූප අරමුණෙන් බැහැර වෙලා ඊට වඩා වෙනස් ආරම්මණයක් රූප ස්වරූපේ නැති ආරම්මණයක් අරමුණු කරගෙන තමයි මේ සිත් උපදින්නේ. මේ සිත් අර රූපාවචර සිත් වලට වඩා අතිශයින් ශාන්තයි ප්‍රණීතයි. බලවත් සමාධියකින් යුක්තයි. එතකොට මේ රූපාවචර සිතත්
මේ අරූපාවචර සිතත් අර රූපාවචර සිත වගේම කුසල විපාක ක්‍රියා වශයෙන් තුනකට බෙදෙනවා. කුසල විපාක ක්‍රියා වශයෙන් තුනකට බෙදෙනවා. එතකොට ඒ කොටස් තුනේ මුල්ම කොටස කුසල සිත්. එතකොට කුසල් සිත් හතරක් තියෙන අපි මුලිනුත් ඒක පැහැදිලි කරගත්තා. අරූපාවචර කුසල් සිත් හතර ආකාසානංචායතන කුසල් සිත, විඤ්ඤාණංචායතන කුසල් සිත, ආකින්චඤ්ඤායතන කුසල් සිත සහ නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිත. මෙන්න මේ විදිහට ආරම්මන බෙහෙදයෙන් අරූපාවචර කුසල් සිත් සතරක් වේ කියලා කියනවා. ආරම්මන බෙහෙදේ. දැන් අපි රූපාවචර කුසල් සිත් ඉගෙන ගන්නකොට අපි කිව්වා රූපාවචර කුසලය කුසල විපාක ක්‍රියා වශයෙන් මූලිකව තුනකට බෙදලා ඊට පස්සේ ධානයන්ගේ වශයෙන් පසට බෙදෙනවා කියලා. ධාන වශයෙන් තමයි පහකට බෙදුවේ. කියන්නේ ප්‍රථම ධාන, ဒုတိ ය ධාන ආදී විදිහට ඒ අංග වලට අනුරූපීව තමයි පහකට බෙදුනේ. හැබැයි මෙතනදි කියන්නේ මේ කුසල් සිත් හතරක් බවට පත් වෙන්නේ කොහොමද? ආරම්මන බෙහෙදේ. කියන්නේ අර මේ සිත් හතරේ තියෙන අරමුණු එකින් එකට වෙනස්. රූපාවචර සිත්වල නම් පඨවි කසින පටිභාග නිමිත්ත තමයි මේ පහටම අරමුණ. ධාන සිත් පහේම අරමුණ පටිභාග නිමිත්ත රූපාවචර පඨවි කසින පටිභාග නිමිත්ත. හැබැයි මේ අරූපාවචර සිත්වල අරමුණ එකින් එකට වෙනස්. වෙනස් අරමුණුයි තියෙන්නේ. ඒකට අන්න ඒ නිසා තමයි දැන් මේ අරූපාවචර සිත්වල ධානාංග විදිහට තියෙන්නේ එකම අංග. ඒක නැත්තම් උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි හැම සිතකම. එතකොට අංග වශයෙන් මේ සිත්වල වෙනසක් ඇත්තෙම නැහැ. හැබැයි වෙනස තියෙන්නේ ඒ සිත්වලට ගන්න අරමුණ. ඒකට අරමුණු වශයෙන් තමයි වෙනසක් තියෙන්නේ. ඒකට ඒ නිසා තමයි මෙතන පැහැදිලි කරන්නේ ආරම්මන බෙහෙදෙන් අරූපාවචර කුසල් සිත් සතරක් වේ. අපිට අරමුණ දැනගන්න පුළුවන් ඉදිරියට ආරම්මණයන්ගේ වශයෙන් බෙහෙදයට පැමිණෙන්නා වූ එකම සිත මේ අරූපාවචර සිතේ. අන්න අරමුණේ වශයෙන් විවිධත්වයක් ඇතුව පහළ වෙන මේ එකම සිත පැහැදිලි කරනවා මේ අරූපාවචර සිත කියලා. එතකොට ආරම්මණයන්ගේ වශයෙන් ભેදයට වෙනසකට පැමිණෙන එකම සිත අරූපාවචර සිත. අරූපාවචර සිත උපදවා ගත හැක්කේ රූපාවචර පංචම ධානය උපදවා ගත අයට පමණකි. ඔන්න විශේෂ කාරණාවක් කියනවා. කෙනෙක් කිසිම භාවනාවක් නොකොට අරූපාවචර සිතක් උපදවා ගන්න කියලා ගියොත් උපදව ගන්න බෑ. ඊට හේතුව තමයි අරූපාවචර සිත් උපදව ගන්න පුළුවන් රූපාවචර පංචම ධානය උපදව ගත අයට පමණයි. රූපාවචර ප්‍රථම ධානය උපදව ගත අයටත් බෑ. ဒုတိ ය ධානය උපදව ගත අයටත් බෑ. තෘතිය ධානය උපදව ගත අයටත් බෑ. චතුර්ථ ධානය උපදව ගත අයටත් බෑ. අනිවාර්යයෙන්ම රූපාවචර පංචම ධානය උපදවගත්තු කෙනෙක් වෙන්නම ඕනි. අරූපාවචර සිත් උපදව ගන්නට නම්. එතකොට ඒකටත් හැම භාවනාවකින්වත් මේ අරූපාවචර ධානය උපදවන්න බෑ. ධානය උපදවන හැම රූපාවචර ධානය උපදවන්න පුළුවන් හැම භාවනාවකින්ම හැම කර්මස්ථානයකිනුත් බෑ අරූපාවචර ධානය උපදවන්න. ඒකට විශේෂ භාවනා කර්මස්ථාන කිහිපයක් තියෙනවා. දැන් අපි ඔය පඨවි කසිනය කියන අරමුණ අරගෙන රූපාවචර සිත් පැහැදිලි කරන්න හේතුව තමයි ඒ පංචම ධානයේ ඉඳලා අරූපාවචර සිතුත් උපදවන්න පුළුවන්. ඒකට එකටම මේක සම්බන්ධ කරලා පැහැදිලි කරන්න පුළුවන් නිසා. හොඳයි අපි ඒක බලමු ඉදිරියට. එතන පැහැදිලි කරනවා රූපාවචර පංචම ධානය ලබාගත් අයගෙන් ඇතමෙක් රූපකය පරිහරණය කිරීමේ කරදරයේ දැක රූපකය නිසාම සත්‍යයන්ට බොහෝ දුක් ඇති වෙන බව දැක රූපකය කෙරෙහි කලකිරී අරූපී ආත්ම භාවයක් ලැබීමේ බලාපොරොත්තුෙන් අරූප ධානය උපදවති කියලා. මේ රූපාවචර පංචම ධානය උපදවගත්තු සමහරු මේ රූපාවචර ධානය තුලින් උපදින්න පුළුවන්
රූපාවචර බ්‍රහ්ම ලෝකවල. ඒ උපදිනකොට අනිවාර්යෙන් Tamanට රූපයකුත් ලැබෙනවා. කයකුත් ලැබෙනවා. මේක දන්නවා. එතකොට මේ කය ලැබීම, කය පරිහරණය කිරීම කියන එක මහා දුකක් හැටියට ඒගොල්ලොට තේරෙනවා. එතකොට කය පරිහරණය කිරීම මහා දුකක් ගෙන දෙන දෙයක් හැටියට දැනගෙන මේ රූපකයක් නැති, රූපයක් නැති ආත්ම භාවයක් බලාපොරොත්තුෙන් අරූපාවචර ධ්‍යාන උපදවනවා. මේක මූලික පරමාර්ථයක්. නමුත් තවත් අරමුණු තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් සමහර කෙනෙක් ඔය අභිඥා උපදවා ගැනීමේ පහසුව සඳහා අරූප ධ්‍යාන උපදවනවා. රහතන් වහන්සේලා ගත්තොත් ඒ ධ්‍යාන සමාපත්තියෙන් ධ්‍යානසයෙන් විසීම සඳහාත් ඒ වගේම නිරෝධ සමාපත්තියට සංවැදීමේ පහසුව සඳහාත් උපදවනවා. එතකොට අපි බලමු මෙතන පැහැදිලි කරන්නේ සමහරෙක් මේ රූපකයක් නැති ජීවිතයක් බලාපොරොත්තු වෙමින් අරූපාවචර ධ්‍යාන උපදවනවා. ඒකට අරූපාවචර ධ්‍යාන උපදවාගත්තු කෙනාට එහි විපාක විදියට රූපකයක් නැති ජීවිතයක් තමයි ලැබෙන්නේ. දැන් රූපකය පරිහරණය කිරීමේ දුක කියන්නේ මොකක්ද කියන එක අපිට බොහෝ දෙනෙකුට තේරෙනවා. හැබැයි මේ අවිද්‍යාව වැඩි පිරිසට, තණ්හා වැඩි පිරිසට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. දැන් අපි බලමුකෝ රූපකයක් පරිහරණය කිරීමෙන් තියෙන දුක මොකක්ද කියලා. ආදීනව මොකද්ද? දෝෂ මොකක්ද කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ රූපකයක් තියෙන නිසා තමයි අකුසල් කරන්න වෙන්නේ. බොහෝ අකුසල් සිද්ධ වෙන්නේ රූපකය නිසා. ඒ කොහොමද? ප්‍රාණඝාතය කරනවා රූපකය නිසා. සතුන් මැරීම ආදී. ඊට පස්සේ හොරකම් කිරීම කෙරෙන්නේ මේ රූපකය නිසා. ඊට පස්සේ කාම මිත්‍යාචාරය සිද්ධ වෙනවා මේ රූපකය නිසා. ඊට පස්සේ සුරාපානය සිද්ධ වෙනවා. අනිත් අයත් එක්ක රණ්ඩු වෙනවා. අනිත් අයත් එක්ක රණ්ඩු වෙලා ඊට පස්සේ බහිම්බස් වීම, ඊට පස්සේ කේලම් කීම්, පරුස වචන කීම්, ඊට පස්සේ බොරු කීම්, මේ විදිහේ මේ අකුසල් සිද්ධ වෙන්නේ මේ රූපකය තියෙන නිසා. රූපකයක් නැත්තම් කතා කරන්න බැහැනේ. වචන කියවෙන්නේ නැහැ. එතකොට වචනයෙන් සිද්ධ වෙන අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. රූපකය තියෙන නිසානේ කයෙන් සිද්ධ වෙන අකුසල් කෙරෙන්නේ. ඒකට මේ අකුසල් වලින් නිදහස් වෙනවා. ඊට පස්සේ දැන් අපිට මේ රූපයක්, ශරීරයක් තියෙන නිසානේ අපිට දැන් ඔන්න ජල ගැල්මක් එනකොට මොකද වෙන්නේ? බය වෙනවා. ගංග වතුරක් එනවා කිව්වොත් බය වෙනවා, තැති ගන්නවා. ඇයි? රූපකයක් තියෙන නිසා. මේක විනාශ වෙයි කියලා. ඊට පස්සේ ගින්නක් ඇති වෙනවා කියනකොට බය වෙන්නේ ඇයි? රූපකය පිච්චෙයි කියලා. රූපේ පිච්චෙයි, ශරීරේ පිච්චෙයි කියලා. ඊට පස්සේ අපි ගත්තොත් මුහුද ගොඩ ගලනවා කියනකොට බය වෙන්නේ ඇයි? තැති ගන්න ඇයි? රූපකය නිසා. ඒකට අනබා රූපකය තියෙන නිසා විඳින්න තියෙන දුක. ඊට පස්සේ අපි ගත්තොත් ඔය මදුරුවන්ගේ සමහරලාට විෂ සහිත මදුරුවෝ පැතුරුණා කියනකොට බය වෙන්නේ ඇයි? මේ රූපකය නිසා. ඊට පස්සේ දුර්භීක්ෂයක් එනකොට, ආහාර හිගයක් එනකොට බය වෙන්නේ ඇයි? මේ රූපකය නිසා. රූපකය නැත්තම් ඒ බය නැහැ. නේද? ඊට පස්සේ ජල හිගයක් එනවා කියනකොට බය වෙන්නේ ඇයි? මේ රූපකය නිසා. මේ විදිහට දැන් සමහර තැන්වල අයිස් දිය වෙනවා කියනකොට බය වෙනවා. ඇයි? මේ වතුර රූපකය යට වෙලා විනාශ වෙයි කියලා. ඒකට භූමි කම්පාවක් ඇති වෙනවා කියනකොටයි බය වෙන්නේ මේ රූපකය නිසා. එතකොට සුලි සුලඟක් එනවා කියනකොට බය වෙන්නේ ඇයි? ඇති ගන්න ඇයි? රූපකය නිසා. ඒකට මේ රූපේ නැත්තම් ඒ දුක, ඒ බය, ඒ තැති ගැනීම නැහැ. ඊට පස්සේ මේ රෝගවලට බය වෙන්නේ ඇයි? මේ රූපකය නිසා. දැන් කෙස්වල කොච්චර රෝග හට ගන්නවද කෙස් නිසා? එතකොට මේ ශරීරයේ තියෙන ලොම් නිසා. ඊට පස්සේ දත් කැක්කුම් ආදී හටගන්නේ ඇයි? රූපකය නිසා. නේද? ඊට පස්සේ අපි ගත්තොත් නියපොතු වල සමහරලාවට එක එක අසනීප වලට බය වෙන්නේ ඇයි? රූපකය තියෙන නිසා. ඊට පස්සේ අපි ගත්තොත් හමේ රෝග ඇති වෙනකොට බය වෙන්නේ ඇයි? රූපකය නිසා. මේ රූපේ නැත්තම් ඒවට බය වෙන්න දෙයක් නැහැ.
ඊට පස්සේ මාංශ පේශි වල යම් දේවල් එනවා පිළිකා ආදී රෝග එනවා. එතකොට රූපකය නිසා බය තැති ගැනීම තියෙනවා. ඊට පස්සේ නහර ආශ්‍රිතව ඊට පස්සේ අපි ගත්තොත් දැන් ලේ සමහරලාට වැඩි වුණත් සමහරලාට ප්‍රශ්නයක් තියෙනවා අඩු වුණත් ප්‍රශ්නයක් තියෙනවා නේද? ඊට පස්සේ දියවැඩිය ආදී අසනීප ඊට පස්සේ හදවත් රෝග ආදී මේ සියල්ලම ඇයි මේ සියල්ලම සම්බන්ධයෙන් බය වෙන්න ඕනේ ඇයි මේ රූපයක් තියෙන නිසා. රූපකයක් තියෙන නිසා නේද? මෙන්න මේ විදිහට ගත්තොත් අපිට මේ ශරීරයේ තියෙන රූප මේ ශරීරයේ ආශ්‍රිත සියලුම කොටසක් නිසා බියක්මයි එන්නේ. අපි ගත්තොත් වකුගඩු සම්බන්ධයෙන් ගත්තොත් හදවත අක්මාව පෙනහළු සම්බන්ධයෙන් ගත්තාම ඇති වෙන්නෙම ඒවා සම්බන්ධයෙන් මේ ඒවා තිබීම කියලා කියන්නේ මේ දුකට හේතුවක්. දුකට හේතුවක්. ඊට වසංගතයක් එනවා කියනකොට අයි බය වෙන්නේ අපි මේ රූපකයක් තියෙන නිසා. මේ රූපකය විනාශ වෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට අපි හිතලා බැලුවොත් මේ රූපකය නිසා පුදුමාකාර දුකකටපත් වෙන්න වෙනවා. පුදුමාකාර පීඩාවකටපත් වෙන්න වෙනවා. පුදුමාකාර තැති ගැනීමකටපත් වෙන්න වෙනවා. එතකොට රූපකය නැත්තම් අන්නේ දුක නැහැ. රූපකය නැත්තම් ඒ දුක නැහැ. එතකොට දැන් සමහරෙකුට අවිද්‍යාව වැඩිකම නිසා මම මේක කියනකොටත් හිතෙනවා රූපකය නැත්තම් මොකද්ද ජීවිතේ ඇති වැඩේ කියලා. ජීවිතේ මොකද්ද තියෙන සැපේ කියලා. එහෙම හිතෙනවා. එහෙම හිතෙන්නේ මේ අවිද්‍යාව එච්චරට වැඩි. තණ්හාව එච්චරට වැඩි. එතකොට හිතෙනවා අපි කොහමද එතකොට මේ දරුවොත් එක්ක ඉන්නේ ඥාතිත් එක්ක ඉන්නේ කන්නේ බොන්නේ කොහමද මේ සැපේ විඳින්නේ කොහමද මෙහෙම හිතෙනවා. ඒ හිතෙන්නේ මේ අවිද්‍යාවේ තියෙන බලවත්කම. මේ දුකම සැපයක් විදිහට හිතෙනවා. දැන් අපි බලන්නකො මේ රූපකය පරිහරණය කරන්න අසනීප වලට බෙහෙත් කරන්න කොච්චර උපේනවද? කොච්චර ඉපෙව්වත් ඒවා වියදම් කරන්න ඕනේ. අන්තිමේටම බලවත් අසනීපයක් හැදෙනකොට ජීවිතේටම හම්බ කරපු ඉඩ කඩන් ටික හරි විකුණලා ඒවට බෙහෙත් කරන්න ඕනේ. ඇයි? මේ රූපකය නිසා. එතකොට මේ රූපකය නිසා කෙලවරක් නැති දුක් වලට මුහුණ දෙන්න වෙනවා. දුක් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මෙන්න මේ දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් රූපකයක් නැති ජීවිතයක් ලැබෙනකොට. ඒකට ඒ ජීවිතයේදී මේ සිත පමණයි පවතින්නේ. නැත්නම් අපි කියනවා නාම කය කියලා. සිත පවතිනවා. ඉතින් මේ පංච රූපාවචර පංචම ධ්‍යාන උපදවාගත්තු ඇතමුන්ට මේ රූපකයක් තිබීමේ තියෙන මහා දුක රූපකය පරිහරණය කිරීමේ තියෙන මහා දුක තේරිලා ඒ රූපකයෙන් නිදහස් වීම සඳහා අරූප ධ්‍යාන උපදවනවා. අරූප ධ්‍යාන උපදවනවා. ඒ අරූප ධ්‍යාන ඉදීමෙන් ඒ පිරිසට රූපකයක් නැති ජීවිතයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. එතකොට පැහැදිලි කරනවා මේ අරූප ධ්‍යාන උපදවන්නේ කොහොමද කියලා. අරූප ධ්‍යාන උපදවන්නේ කොහොමද කියන කාරණාව මෙතනදීම පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් අපි මුලින්ම පැහැදිලි කරා මේ පංචම ධ්‍යාන උපදවාගත් අයට පමණයි පුළුවන් අරූප ධ්‍යාන උපදවන්න. එතකොට මේකෙදි පැහැදිලි කරනවා රූපාවචර පංචම ධ්‍යාන ලාභියා ආකාශ කසිනෙන් අන්‍ය වූ කසිනියක් අරමුණු කරන පංචම ධ්‍යාන චිත්තයෙන් මද වේලාවක් හිඳ. මෙතනදී මේ විශේෂයෙන්ම කියනවා ආකාශ කසිනෙන් අන්‍ය වූ කසිනයකින් උපදවගත්තු පංචම ධ්‍යානය ගැන. දැන් ඔය කසින කියලා තියෙනවා 10ක්. කසින භාවනා 10ක්. එතකොට එතනදී පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ කියලා භූත කසින 4යි. ඊට පස්සේ නීල කසිනේ, පීත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ කියලා වර්ණ කසින 4යි. ඊළඟට ආකාශ කසිනේ, ආලෝක කසිනේ කියලා දෙකක් තියෙනවා. එතකොට සියල්ල 10යි. එතකොට මෙන්න මේ 10න් ආකාශ කසිනේ හැර ඉතුරු කසින 9න් ඉතුරු කසින 9න් පංචම ධ්‍යානෙ උපදවා ගත්තා නම් අන්නේ පංචම ධ්‍යානෙ පිහිටාගෙන තමයි මේ අරූප ධ්‍යාන උපදවන්නේ. දැන් එතකොට අපි
රූපාවචර ධ්‍යාන පස ඉපදවීම සම්බන්ධයෙන් කතා කරේ පඨවි කසිනේ. පඨවි කසිනේ. එතකොට දැන් අපි මෙතනින් ඉඳලත් කතා කරන්නේ පඨවි කසින පංචම ධ්‍යාන ඉඳලා යන ක්‍රමය ගැනමයි තමයි. හොඳයි එතකොට අපි කිව්වා පඨවි කසිනේ පංචම ධ්‍යානෙ උපදවා ගන්න ආකාරය. එතකොට පඨවි කසිනේ මේ පටිභාග නිමිත්ත දිහා බලාගෙන අර සුඛය නැති උපේක්ෂා ඒකාග්‍රතා සහිත සමාධියක් ගැන බලාපොරොත්තු වෙමින් පඨවි කියලා මෙනෙහි කරනකොට පංචම ධ්‍යාන රූපාවචර සිත පහළ වෙනවා කියලා. ඊට පස්සේ ඒක ක්‍රම පහකින් නැත්නම් වශීතාවයන් පහෙන් වශී කරන්න කියලා පැහැදිලි කරා. එතකොට මෙන්න මේ වශී කරගත්තු පංචම ධ්‍යානයේ පඨවි කසින පංචම ධ්‍යානයේ ඇති යෝගාවචරයා අර මුලින් කියපු ක්‍රමයට මේ රූපකය පරිහරණය කිරීමේ දුක දැකලා රූපකය නිදහස් වීමේ අදහස ඇතිව මොකද කරන්නේ අර රූපාවචර පංචම ධ්‍යානයේටම නැවත නැත්නම් පඨවි කසින පංචම ධ්‍යානයේටම සංවදිනවා. අපි ඒ වෙලාවේදී වෙලාවක් අදිෂ්ඨාන කරලා කරන්න පුළුවන් විනාඩි 20ක් හෝ අදිෂ්ඨාන කරලා මීට සංවදිනවා. ඒ සමවැදිලා මේ කසිනෙන් මේ ධානයෙන් නැගී ඉන්නවා. ඒ කියන්නේ පටිභාග නිමිත්ත සිතින් මෑත් කරනවා. ඊට පස්සේ දැන් මේ යෝගාවචරයාගේ ඉදිරියේ සිතට පෙනෙනවා පටිභාග නිමිත්ත ඉදිරියේ තියෙනවා. නමුත් සිතත් එක්ක එකතු වෙලා නැහැ. දැන් පටිභාග නිමිත්තෙන් සිත බැහැර වෙලයි තියෙන්නේ. අන්න ඒ වෙලාවේදී මේ යෝගාවචරයා කල්පනා කළ යුතුයි මෙන්න මේ රූපාවචර ධානය කියලා කියන්නේ රූප භවයක් ඇති කරන හේතුවක්. එහෙම නැත්නම් මේ රූපාවචර ධානයට අරමුණු වෙන්නේ රූපයක්. පටිභාග නිමිත්ත නැමැති රූපයක්. එතකොට මේ රූපයක් අරමුණු කරන ධානයෙන් ඉපදෙන්නේ රූප ලෝකික රූපයක් ඇති ලෝකික. එතකොට ඒ නිසා මේ රූපකය පරිහරණය කිරීමේ දුක විඳින්න වෙනවා. ඒ වගේම තමයි මේ පංචම ධානය කියලා කියන්නේ රූපාවචර පංචම ධානය කියලා කියන්නේ චතුර්ථ ධානයට ළඟ එකක්. එතකොට චතුර්ථ ධානයේදී සුඛය පැවතියා. එතකොට මේ පංචම ධානයේ දීම කියලා කියන්නේ අර සුඛේ පැත්තට නැවත හිත යන්න පුළුවන් මේක පිරිහිලා. ප්‍රහීණය කරපු පැත්තට යන්න පුළුවන්. ඒ පැත්තට ළඟයි මේ ධානය. අන්න ඒ විදිහට මේ පංචම ධානයේ තියෙන ආදීනව දැකලා ඊට පස්සේ මෙන්න මේ ආකාසා නංචායතන කියන අරූප ධානයේ තියෙන ශාන්ත බව ප්‍රණීත බව තේරුම් අරගෙන නැත්තම් රූපාවචර පංචම ධානයට වඩා මේ අරූපාවචර ආකාසානංචායතන කියන මේ ධානය ඊටාම ශාන්තයි. ඊටාම ප්‍රණීතයි. මේ ධානය උපදවගත්තොත් රූපයක් නැති ජීවිතයක් ලැබෙනවා. මෙන්න මේ විදිහට අර රූපාවචර පංචම ධානයේ තියෙන දුර්වලතාවයත් අරූපාවචර මේ ආකාසානංචායතන කියන ධානයේ තියෙන ප්‍රණීත භාවයත් ශාන්ත භාවයත් සමාධිය අධික භාවයත් වටහාගෙන ඊට පසුව අර ඉදිරියේ තියෙන මේ පටිභාග නිමිත්ත දැන් අපි මුලිනුත් කිව්වා මේ පටිභාග නිමිත්ත වඩන්න පුළුවන් නේ විශ්වයටම වඩන්න පුළුවන්. එහෙම වඩලා තියෙන පටිභාග නිමිත්ත තවදුරටත් වඩන්න ඕනේ නම් තවදුරටත් ඒ වෙලාවේ වඩන්න පුළුවන්. අන්නේ පටිභාග නිමිත්ත දිහා දැන් බලාගෙන එතකොට අර රූපාවචර පංචම ධානයේ කෙරෙහි තිබුණු සුළු හෝ ඇල්ම දුරු කරගෙන අරූපාවචර ධානයේ සම්බන්ධයෙන් සිතේ අදහස ඇති කරගෙන අර පටිභාග නිමිත්ත දිහා බලාගෙන ඊටාම කියන්නේ පැතුරුණු පටිභාග නිමිත්ත දිහා බලාගෙන ඒ පටිභාග නිමිත්ත ගැන වැඩි සලකන්නේ නැතුව ඒ පටිභාග නිමිත්ත ආකාශය කියන ඒ පටිභාග නිමිත්ත සම්බන්ධයෙන් ආකාශය කියන සංඥාව ඇති කරගෙන ආකාසෝ කියලා මෙනෙහි කරන්න. නැත්නම්
අනන්ත වූ ආකාශෝ අනන්ත වූ ආකාශෝ කියලා මෙනෙහි කරනවා. අනන්ත වූ ආකාශය අනන්ත වූ ආකාශය කියලා මෙනෙහි කරනවා. අනන්ත කියන පදේ යොදා නොගත්තත් ආකාශයේ ආකාශය නැත්තම් පාලියෙන් කියනවා නම් ආකාශෝ 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 කියලා මෙනෙහි කරනවා. අර පටිභාග නිමිත්ත දිහා බලාගෙන. ඒකට පටිභාග නිමිත්තේ තියෙන වර්ණ ආදී මොකුත් අපේක්ෂා කරන්නේ නැතුව ඒ පටිභාග නිමිත්ත සම්බන්ධයෙන් ආකාශය කියන සංඥාව ඇති කරගෙන ඒ හැඟීම ඇති කරගෙන ආකාශෝ ආකාශෝ එහෙම නැත්නම් අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ කියලා ඒ දිහා හිතින් බලාගෙන මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට මෙනෙහි කරනකොට අර පටිභාග නිමිත්ත අතුරුදහන් වෙලා ඒ නිමිත්ත පැතිරුණු ප්‍රදේශයේ ආකාශය කියන මේ ස්වરૂපය මේ යෝගාවචරයට තේරෙන්න ගන්නවා. නැත්තම් පටිභාග නිමිත්ත පැතිරුණු ප්‍රදේශයේ ආකාශයක් පේන්න ගන්නවා. ආකාශයක් පේන්න ගන්නවා. ඒකට පටිභාග නිමිත්ත දැන් අතුරුදන් වෙලා ඒ තිබුණු ප්‍රමාණයට ඒ තිබුණු ප්‍රදේශයේ පැතිරුණු ආකාශයක් අර යෝගාවචරයාගේ හිතට දැනෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ ආකාශයට කියනවා කසිනුග්ගාඨිමා කාශය කියලා. ඒකේ අර්ථය තමයි කසිනෙන් උගුලවාගත්තු ආකාශය. කසිනෙන් උගුලවාගත්තු ආකාශය. කසිනේ අයින් කරලා කසිනේ උගුලවලා ඒකින් ලබාගත්තු ආකාශය. ඒ නිසා මේකට කියනවා කසිනුග්ගාඨිමා කාශය කියලා. ඇත්තටම මේ කියන ආකාශය මේ සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් නෙවෙයි. යෝගාවචරයාගේ හිතට ඇති හැටියට දැනෙන දෙයක්. ඒකට කියනවා ඇති හැටියට දැනෙන නිකන් සලකාගත්තු දෙයක්. ඒ නිසා තමයි ප්‍රඥප්තියක් කියලා කියන්නේ මේක. එතකොට මෙන්න මේ කියන ආකාශයේ මේක ඇත්තටම සත්‍ය වශයෙන්ම නැති දෙයක්. යෝගාවචරයාගේ හිතට පමණක් ඇතිව තේරෙන දෙයක් නිසා සත්‍ය වශයෙන් නැති දේ නිසා මේකේ මුල පටන් ගැනීමේ කෙලවරකුත් නැහැ. ඒ වගේම අවසානයේ අග කෙලවරකුත් මේකට නැහැ. ඒ නිසා කියනවා මේකට අනන්ත ආකාශය කියලා. අනන්ත ආකාශය කියලා කියනවා. එතකොට මෙන්න මේ ආකාශයේ මේ යෝගාවචරයාගේ හිතට මේ වෙලාවේ වැටහෙන මේ කසිනුග්ගාඨිම ආකාශය දැන් හොඳට මේ වැටහෙනවා. ඒ වෙලාවෙදිත් දැන් කරන්න තියෙන්නේ නැවත නැවතත් අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ හෝ ආකාශෝ ආකාශෝ කියලා නැවත නැවත මෙනෙහි කරනවා. අර ආකාශයේ නැමැති මේ ඉදිරියේ තියෙන නිමිත්ත දිහා බලාගෙන. ඉතින් බලාගෙන මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට මෙනෙහි කරගෙන මෙනෙහි කරනකොට නැවත නැවත මෙනෙහි කරනකොට මේ යෝගාවචරයාගේ අර නීවරණ ධර්ම හොඳට යටපත් වෙන්න ගන්නවා. උපචාර සමාධියෙන් හිත හොඳට සමාධිගත වෙනවා. නීවරණ සහ කෙලෙස් ධර්ම යටපත් වෙලා මේ ආකාශයේ අරමුණු කරගෙන හිත හොඳින් සමාධිගත වෙනවා. අපි කියනවා ඒ වෙලාවේ උපචාර සමාධියෙන් හිත සමාධිගත වුණා. අන්න ඊට පස්සේ දැන් ඉදිරියේ ආකාශයේ ඉදිරියේ තියෙන හැටියට තමයි දැන් මේ යෝගාවචරයට තේරෙන්නේ. ඒකට නැවතත් කරන්න තියෙන්නේ මේ ඉදිරියේ තියෙන ආකාශය කියන මේ අරමුණ දිහා බලාගෙන හිතින් බලාගෙන නැවත නැවතත් ආකාශෝ ආකාශෝ නැත්නම් අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ කියලා මෙනෙහි කරන එක හිතින්. මෙන්න මේ විදිහට මෙනෙහි කර ඉන්නකොට හොඳට හිත සමාධියේ දියුණු වෙලා සිහිය වැඩිලා අන්න අර අපි රූපාවචර ධානවල කිව්වා වගේ මෙන්න මේ ආකාශයේ නැමැති අරමුණට හිත නැඹුරු වෙලා හිත ඒත් එක්ක ඒ පැත්තට නැඹුරු වෙලා මෙන්න මේ හිතත් මේ අරමුණත් කියන දෙක එකට එකතු වෙනවා වගේ අවස්ථාවක් එනවා. එහෙම නැත්නම් මේ ආකාශ අරමුණට හිත කිඳා බැස්සා වගේ. හිත මේ තුලට වැටුණා වගේ. හිතයි මේ අරමුණයි දෙක එකතු වුණා වගේ අවස්ථාවක් එනවා. මෙන්න මේ අවස්ථාවට තමයි කියන්නේ ආකාසානංචායතන කුසල් සිත පහළ වුණු අවස්ථාව කියලා. එහෙමත් නැත්නම් රූපාවචර මේ පළවෙනි ධාන කුසාසිත පහළ වුණු අවස්ථාව. ඒකට ආකාසානංචායතන
රූපාවචර මේ අරූපාවචර කුසාසිත පහළ වුණු අවස්ථාව. එතකොට මේ අවස්ථාව මොහොතයි තියෙන්නේ. එක චිත්තක්ෂණයක්. ඊට පස්සේ නැවත හිත භවංගයට වැටෙනවා. ඒ කියන්නේ භවංග සිත් පහළ වෙන්න ගන්නවා. අර අරමුණ ඊට පස්සේ හිතින් මෑත් වෙනවා. ඔන්න ඊට පස්සේ නැවත පුළුවන් අයත්තර අරමුණ මේ ආකාශයේ අරමුණු කරගෙන නැවත ආකාසෝ කියලා නැත්නම් අනන්තෝ ආකාසෝ කියලා මෙනෙහි කරමින් ඉන්නකොට නැවත මේ අරමුණත් එක්ක ආකාශ අරමුණත් එක්ක හිත එකතු වෙනවා. ඒ එකතු වෙන අවස්ථාවන් වලදී අරට වඩා කාලයක් මේ සිත පවතිනවා. එහෙම නැත්නම් සමහරුන්ට විනාඩි 15ක් විතර යනකම් අර ආකාසා නංචායතන මේ කුසාසිතම පවතිනවා. නැත්තම් හිතත් අර අරමුණත් දෙක එකතු වෙලා එකට වෙලා දීර්ඝ කාලයක් පවතිනවා. ඒකට අපි මේ වෙලාවේ කියන ආකාසා නංචායතන සමාපත්තිය පවතින වෙලාව කියලා. එතකොට දැන් මෙන්න මේ විදිහට ආකාසා නංචායතන මේ පළවෙනි ධ්‍යානය නැත්නම් රූපාවචර පළවෙනි ධ්‍යානය උපදව ගන්නවා. එතකොට දැන් මේ ආකාසානංචායතන කුසල්සිතේ කියන එකේ තේරුම තමයි අනන්ත ආකාශයේ අරමුණු කොට පවත්නා කුසල්සිතේ යන්නේ. අනන්ත වූ ආකාශයේ අරමුණු කරගෙන පවතින කුසල්සිත කියන එකේ ඒක තමයි අර්ථය මේ ආකාසානංචායතන කුසල්සිත කියන එකේ. මේ අරමුණ. අයියර ආකාශය කියන එක ඔය කසිනුග්ගාටි ආකාශය නැත්නම් කසිනෙන් උගලවාගත්තු ආකාශය කියන එක ඇත්තටම සත්‍ය වශයෙන් පවතින එකක් නෙවෙයි. ඒක යෝගාචරයාගේ හිතට තියෙනවා වගේ තේරෙන දෙයක්. ඒ නිසා එහි මුල් කෙලවරකුත් නැහැ අග කෙලවරකුත් නැහැ. නිසා අනන්තයි කිව්වා. අන්නේ අනන්ත වූ ආකාශය අරමුණු කරන සිතට කියනවා ආකාසානංචායතන කුසල් සිත කියලා. හොඳයි. එතකොට දැන් මේ ආකාසානංචායතන කුසල් සිත දැන් මෙතනදිත් පැහැදිලි කරනවා. එසේ උපදවා ගැනීම නැත්නම් මෙතන තියෙනවා ඉදිරියට ආකාශය කියා භාවනා කරන කල්හි කලින් රූප නිමිත්තක පැවති රූපාවචර පංචම ධානය ඒ ආකාශය අරමුණු කොට නැවත උපදී. එසේ උපදවා ගැනීම රූපාවචර පංචම ධානය රූප නිමිත්තෙන් බැහැර කර ගැනීම. දැන් බලන්න ඉස්සල්ලා මේ උපේක්ෂා ඒකාග්‍රතාවය කියන අංග දෙකෙන් යුක්ත පංචම ධානයේ අරමුණු කරේ මේ කසින පටිභාග නිමිත්ත නැත්නම් අපි කියන රූපයක් අරමුණු කරේ. දැන් එතකොට මේ ආකාසානංචායතන කියන කුසල් සිත අරමුණු කරන්නේ ඒ පටිභාග නිමිත්ත නෙවෙයි. ඒ රූපේ නෙවෙයි දැන් අරමුණු කරන්නේ ආකාශය කියන අරමුණ. එතකොට අන්න බලන්න අර පංචම ධානයේ දැන් රූප නිමිත්තෙන් බැහැර වෙලා මේ ආකාශය කියන අරමුණට ආවා. ඒක තමයි මෙතන කියන්නේ මෙසේ උපදවා ගැනීම රූපාවචර පංචම ධානයේ රූප නිමිත්තෙන් බැහැර කර ගැනීමයි කියලා. ඒතර රූපාවචර පංචම ධානයේ තිබුණු අංගම තමයි තියෙන්නේ. හැබැයි රූප නිමිත්තෙන් දැන් අයින් කරගත්ත සිත. දැන් වෙනත් නිමිත්තක තමයි මේ සිත පවතින්නේ මේ අරූපාවචර සිත. රූප නිමිත්තෙන් බැහැර කරගන්නා ලද ඒ පංචම ධාන සිත පළමු වන අරූපාවචර සිතයි කියලා පැහැදිලි කරනවා. හොඳයි දැන් මේ විදිහට මේ අරූපාවචර පළවෙනි කුසල් සිත උපදවා ගත්තට පස්සේ අන්න අර රූපාවචර කුසල් සිත් වගේම ධාන සිත් වගේම මේ සිතත් වශී කරන්න ඕනේ. ඒ කොහොමද? ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ටාන, පච්චවෙක්කන කියන මේ ක්‍රම පහෙන් හොඳට හුරු කරන්න ඕනේ. එතකොට ඒ ගැන මම විස්තරයක් කරන්න යන්නේ නැහැ. මොකද රූපාවචර ධානවලදී වශී කරන ආකාරය කිව්වා. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන අංග ඉක්මවා යෑමක් නැහැ. දැන් රූපාවචර ධානවලදී නම් අංග ප්‍රත්‍යක්ෂා කරලා ආවර්ජනා කරලා ඊට පස්සේ ඒ එක එක අංග ඕලාරික විදිහට තේරුණා. දැන් මෙතනදී එහෙම නැහැ. ඒ තියෙන උපේක්ෂා ඒකාග්‍රතාවයේ කියන අංග දෙක ආවර්ජනා කරනවා. නමුත් අංග ඉක්මවීමක් වෙන්නේ නැහැ.
එතකොට දැන් මෙන්න මේ විදිහට අරෝපාවචර පළවෙනි කුසල් සිත උපදවාගත්තු යෝගාවචරයා හොඳට මේක පංච වශීතාවයෙන් වශී කරගත්තට පස්සේ මේ යෝගාවචරයට ඊළඟට ඊළඟ අරූපාවචර සිත උපදවා ගැනීම සඳහා අදහස ඇති වෙනවා. ඒ කොහොමද? මේ ආකාසා නංචායතන කියන මේ අරූපාවචර පළවෙනි කුසල් සිත අර රූපාවචර ධානයට ළඟයි බොහොම. ඒ ධානයට ළඟයි. ඒ නිසා තවදුරටත් මේ රූප ධාන වලින් තවදුරටත් ඈතට යන්න ඕනි. ඈත් වෙන්න ඕනි කියන අදහසක් එනවා. ඒ වගේම මේ ඊළඟට තියෙන අරූපාවචර ධානය මේ ආකාසානංචායතන අරූප ධානයට වඩා බොහෝම ශාන්තයි. බොහොම ප්‍රණීතයි. ඒ නිසා තවදුරටත් රූපාරම්මණයෙන් මේ සිත ධාන සිත ඉවත් කරගන්නට ඕනි කියන අදහස ඇති වෙනවා. ඉතින් මේ අදහස ඇති වෙනකොට කරන්න තියෙන්නේ නැවතත් ආකාසානංචායතන කියන මේ අරූප පළවෙනි ධානයට සංවදිනවා. වෙලාවක් අධිෂ්ඨාන කරගෙන විනාඩි 15ක් 20ක් හරි අධිෂ්ඨාන කරලා සංවැදිලා මේකෙන් නැගී ඉන්නවා. නැගී ඉඳලා ඊට පස්සේ අන්න අර මුලින් කියපු විදිහටම මේ ආකාසානංචායතන පළවෙනි අරූපාවචර සිතේ තියෙන දෝසත් ඊට පස්සේ ඊළඟට තියෙන අරූපාවචර සිතේ තියෙන ආනිසංසත් හිතනවා. ඒ කොහොමද? මේ ආකාසානංචායතන කියන ධානසිත රූප ධානවට ළඟයි. රූපාවචර කුසල් සිත් පැත්තට ළඟයි මේක. ඒ වගේම තමයි මේ ඊළඟට තියෙන විඥානංචායතන කියන කුසල් සිත මේ ආකාසානංචායතන කුසල් සිතට වඩා බොහොම ප්‍රබලයි. රූප නිමිත්තෙන් ගොඩක් ඈතයි. රූප අරමුණෙන් ගොඩක් ඈතයි. කියන මේ අදහස ඇති කරගෙන අන්න අර දැන් ඒ වෙලාවේදී ඉදිරියේ තියෙන්නේ මොකද්ද? ආකාශය කියන අරමුණ. මොකද දැන් ආකාසානංචායතන කුසල් සිතට සංවැදිලා ධානයට සංවැදිලා නැගී ඉන්න අවස්ථාවනේ. ඒකට ඉදිරියේ තියෙන්නේ ආකාශය කියන අරමුණ. අනන්ත ආකාශය කියන අරමුණ. ඒකට මේ වෙලාවේදී මේ යෝගාවචරයා අර අනන්ත ආකාශය කියන අරමුණ ගැන සැලකිලිමත් නොවි ඒ අනන්ත ආකාශය කියන අරමුණු කරේ මොකක්ද? ආකාසානංචායතන ධානසිත. ආකාසානංචායතන ධානසිතටනේ මේ ආකාශය අරමුණු උනේ. ඒ සිතෙන්නේ අරමුණු කරේ. එතකොට දැන් අර ඉදිරියේ තියෙන ආකාශය කියන අරමුණ ගැන හිතන්නේ නැතුව ඒ ආකාශයේ අරමුණු කරපු ආකාසානංචායතන ධානසිත ගැනයි හිතන්නේ. අන්නේ ධානසිත අරමුණු කරනවා. ඒ ධානසිත ගැන හිතනවා. එතකොට යෝගාවචරයට මතකයි ඒ ආකාශයේ අරමුණු කරගෙන පැවතිච්ච සිත. අන්නේ සිත අරමුණු කරගෙන හිතනවා මේ සිතින් තමයි ආකාශය අරමුණු කරේ. එතකොට අනන්ත වූ ආකාශයක් අරමුණු කරපු මේ සිතත් අනන්තයි. අනන්ත ප්‍රදේශයක් අරමුණු කරපු නිසා ඒ සිතත් අනන්තයි කියලා හිතලා මොකද කරන්නේ? විඥානං කියලා හෝ එහෙම නැත්නම් විඥානං අනන්තං කියලා හෝ අන්නර සිත අරමුණු කරගෙන හිතින් මෙනෙහි කරනවා. අපිට පුළුවන් විඥානං කියලා මෙනෙහි කරන්න. එතකොට එහෙම නැත්නම් විඥානං අනන්තං විඥානී අනන්තයි විඥානේ අනන්තයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට මෙනෙහි කරනකොට අර විඥානයේ හොඳට මේ සිතට අරමුණු වෙන්න ගන්නවා. ඒ කියන්නේ පළවෙනි අරූපාවචර ධාන සිත. ඒ සිත අරමුණු වෙන. එතකොට ඒ සිත හොඳට අරමුණු වෙනකොට මොකද කරන්නේ? නැවත නැවතත් ඒ අරමුණු කරගෙනම මේ මෙනෙහි කිරීම කරනවා. විඥානං ඔය විදිහට මෙනෙහි කිරීම කරනවා. මේ මෙනෙහි කිරීම කරගෙන යනකොට අන්න අර පෙර වගේම හොඳට නීවරණ යටපත් වෙන්න ගන්නවා. හොඳට සිහිය සමාධිය දියුණු වෙන්න ගන්නවා. අන්න එතකොට අපි කියනවා නීවරණ යටපත් වීමත් එක්ක උපචාර සමාධි අවස්ථාවටපත් වෙනවා.
නැවතත් කරන්න තියෙන මේ අවස්ථාවේ ඉන්න යෝගාවචරයත් අර විඥානයේ අරමුණු කරගෙන විඥානං කියලා හෝ අනන්ත විඥානං අනන්තං කියලා හෝ නැවත ඉතින් මෙනෙහි කිරීම කරනවා. මෙන්න මේ විදිහට මෙනෙහි කිරීම කරගෙන යනකොට යම් වෙලාවක් එනවා මේ විඥානයේ කියන අරමුණ මේ සමීප වෙන ගතියක් නැත්තම් මේ විඥානයේ කියන අරමුණට සිත ඇදෙන ගතියක් යෝගාවචරයට තේරෙනවා. ඊට පස්සේ අර විඥානයේ කියන අරමුණට මේ සිත හිමීට ලං වෙලා නිකන් ඒ අරමුණට කිඳා බසින ගතියක් එනවා. නැත්තම් විඥානයේ කියන අරමුණත් එක්ක සිත එකතු වුණ ගතියක් තේරෙනවා. සිත හා විඥානයේ කියන දෙක ඒ විඥානයේ කියන අරමුණ කියන දෙක එකතු වුණා දැනෙනවා. අන්න ඒ අවස්ථාවට තමයි කියන්නේ විඥානං ඡායතන කුසල්සිත පහළ වුණු අවස්ථාව කියලා. පළවෙනි මේ දෙවෙනි අරූපාවචර කුසල්සිත පහළ වුණු අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී මේ අවස්ථාවත් එක චිත්තක්ෂණයයි පවතින්නේ. මූලිකවම එක චිත්තක්ෂණයයි පවතින. ඊට පස්සේ නැවත අර අරමුණෙන් නැත්නම් විඥාණයෙන් නැමැති අරමුණෙන් හිත බැහැර වෙනවා. ඊළඟට මේ යෝගාවචරයට පුළුවන් නැවත අර විඥානීය කියන අරමුණ ඉදිරියේ තියෙන ඒ අරමුණ දිහා බලාගෙන නැවත විඥානං හෝ කියලා මෙනෙහි කරනකොට නැවතත් අර විදිහටම හිත එකතු වෙනවා. ඒ එකතු වෙන අවස්ථාවන් වලදී පෙරට වඩා කාලයක් මේ අරමුණේ සිත පවතිනවා. ඒ කියන්නේ විඥානං ඡායතන කියන අරූපාවචර දෙවෙනි කුසල් සිත දීර්ඝ වේලාවක් එක දිගට පවතිනවා පහළ වෙනවා. ඒතකොට සමාපatti වීතිය කියලා අපි කියන්නේ ඒකට. විඥානං ඡායතන සමාපatti ධානය සමාපatti. මේ විඥානං ඡායතන කියන ධානය උපදවාගත්තු යෝගාවචරයත් ඊළඟට කරන්න ඕනි ආකාර පහකින් මේ ධානයත් වශී කරන්න ඕනි. දැන් අපිට සමහරලාට මේක කියාගෙන යනකොට තේරෙනවා මේක ඊටාම ශනිකව කරන්න පුළුවන් නි කියලා. නමුත් ඒක අති දීර්ඝ කාලයක් ගත වෙනවා. සමහරුන්ට නම් කෙටි කාලෙකින් කරන්න පුළුවන් හොඳට වැඩෙන අයට. නමුත් මේ සමහරුන්ට කාලයක් ගත වෙනවා. මොකද එකින් එක විනාඩිය එහෙම වශී කරන්න තියෙනවා. අදිෂ්ඨාන කරන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විඥානං ඡායතන කුසාසිත උපදවාගත් යෝගාවචරය හොඳින් අර ආවජ්ජන සමාපජ්ජන අදිඨාන වුට්ටාන පච්චවෙක්කන කියන වශීතාවයන් පහෙන් හොඳට වශී කරගන්න. එතකොට මේ ධානයේදී අංග ඉක්මවීමක් නැහැ. අංග තියෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතාවය කියන අංග දෙකම තමයි. එතකොට මෙන්න මේ ධානය උපදවාගෙන හොඳට වශී කරපු යෝගාවචරයට තේරෙනවා මේ විඥානං ඡායතන කියන අරූප ධානයත් අර ආකාසානං ඡායතන කියන අරූප ධානයට කිට්ටුයි. ඒ වගේම ආකාසානං ඡායතන අරූප ධානී රූපාවචර ධාන පැත්තට කිට්ටුයි. ඒ නිසා තවදුරටත් මේ රූප නිමිත්තෙන් හිත බැහැරට ගන්න ඕනි. තවදුරටත් මේ අරූප අරමුණකට මීට වඩා අරමුණකට තව යන්න ඕනි. එහෙම නැත්නම් මේ ඊළඟට තියෙන අරූපාවචර ධානයේ මීට වඩා බොහෝම ශාන්තයි ප්‍රණීතයි. මීට වඩා බොහොම බලවත්. සමාධිය බලවත්. මෙන්න මේ විදිහට කල්පනා කරලා මේ විඥානං ඡායතන කියන අරූප ධානයේ සම්බන්ධයෙන් තියෙන ඒ කැමැත්ත අතහැරලා ඊට පස්සේ තුන්වෙනි අරූපාවචර ධානයේ සම්බන්ධයෙන් උපදවා ගැනීම සම්බන්ධයෙන් හිත ඇති කරගන්න ඕනේ. එතනදිත් කරන්න තියෙන්නේ අර විඥානං ඡායතන ධානයේට නැවත සම්වදින අදිෂ්ඨානී කරලා හෝ කාලයක් සමවැදිලා එයින් නැගී ඉන්නවා. එයින් නැගී ඉඳලා ඊට පස්සේ දැන් නැගී හිටියට පස්සේ දැන් අරමුණ මොකද්ද? විඥානය. විඥානය කියන අරමුණ තමයි ඉදිරියේ පවතින්නේ. නමුත් මේ හිත ඒ අරමුණට එකතු වෙලා නැහැ දැන්. මොකද දැන් සමාපත්තිය නෙවෙයි ඉන්නේ. එතකොට දැන් මේ යෝගාවචරයට කරන්න තියෙන්නේ අර විඥානං ඡායතන කියන
සමාධියේ නැත්නම් ඒ ධ්‍යානයේ සම්බන්ධයෙන් තිබුණු කැමැත්ත අර මුලින් කියපු ක්‍රමයට අතහැරලා දැන් ඊළඟට තියෙන ආකින්චඤ්ඤායතන කියන අරූප ධ්‍යානයේ සම්බන්ධ උපදවා ගැනීම සම්බන්ධයෙන් රුචිය කැමැත්ත ඇති කරගෙන ඒක ආනිසංස දැනගෙන ඊට පස්සේ අර ඉදිරියේ තියෙන ඉදිරිය අරමුණු වෙන මේ විඥානයේ කියන්නේ ආකාසානංචායතන ධානසිත සම්බන්ධයෙන් තිබුණේ ධාන විඥාන නැත්නම් ඒ සිත කියන අරමුණ සම්බන්ධයෙන් ඒ අරමුණ තියෙනවා ඒ විඥානයේ තියෙනවා කියන හැඟීම ඇති කරගන්න නැතුව මොකද කරන්නේ මේ විඥාණය නිතරම තියෙනව නෙවෙයි මේක ඒ ධානයට සංවැදුණු වෙලාවෙදි විතරයි ඒ විඥානය තියෙන්නේ නැත්නම් ආකාසානංචායතන ධානයට සංවැදුණාට පස්සේ තමයි ආකාසානංචායතන ධානසිත පවතින්නේ අනිත් වෙලාවට වෙනස් සිත් පවතින වෙලාවට ඒක නැහැ ඔන්න ওই විදිහට කල්පනා කරලා අර ධාන සිත නැමැති අරමුණ ගැන වැඩි සැලකිලිමත් වෙන්නේ නැතුව ඊට පස්සේ හිතනවා ඒ සිත නැති ස්වરૂපේ ඒ සිත නැති ස්වરૂපේ නැත්නම් ඒ විදිහට කියනවා නත්ති කිංචි නත්ති කිංචි මේ සිත නැහැ ඒ සිතේ නැති බව තමයි හිතන්නේ ඒ විඥානංචායතන කියන නැත්නම් අපි විඥානයේ කියන අරමුණ තියෙනවා කියන හැඟීම ඇති කරගන්න නැතුව ඒකේ නැති බව ගැන හිතලා කිසිවක් නැහැ නත්ති කිංචි කියලා කියන්නේ ඒකයි ඒ සිතේ නැති බව කියන ස්වરૂපය ගැන හිතනවා ඒ සිතේ නැති බව කියන ස්වરૂපය ගැන හිතලා ඒක තමයි වචනෙන් කියවෙන්නේ කිසිවක් නැහැ නත්ති කිංචි කියලා මේ විදිහට මෙනෙහි කරනවා එතකොට දැන් මෙනෙහි කිරීම මොකද්ද කරන්නේ අර ආකාසානංචායතන ධානසිතේ නැති බව තමයි මෙනෙහි කරන්නේ නැති බව මෙනෙහි කිරීම කරනවා ඒක මෙනෙහි කිරීම කරන්නේ නත්ති කිංචි ඔය විදිහට දැන් මෙන්න මෙහෙම මෙනෙහි කරගෙන යනකොට අර ධානසිතේ නැත්නම් අර ධාන සිත නැමැති අරමුණ නැති බව ප්‍රකට වෙනවා ඒ කියන්නේ ඒකේ නැති බව කියන ස්වરૂපය තමයි දැන් අරමුණු වෙන්නේ. මේක ටිකක් සියුම් තැනක්. නමුත් Tamanට තේරුම් ගන්න පුළුවන් අර අරමුණ තියෙන ස්වરૂපය ගැන හිතන්නේ නැතුව ඒ අරමුණ නැති ස්වરૂපය. නැත්නම් විඥානේ නැති බව කියන ස්වરૂපය හිතින් සලකාගෙන ඒ ගැනම මෙනෙහි කිරීම කරනවා. එතකොට නත්ති කිංචි කියලා මෙනෙහි කරනකොට අන්න අර විඥානයේ අරමුණු වෙවි තිබුණු විඥාණය කියන ස්වરૂපේ නැතිලා ගිහිලා විඥානේ නැති බව කියන ස්වરૂපේ අරමුණු වෙනවා. එහෙම අරමුණු වෙනකොටත් කරන්න තියෙන්නේ නැවත නත්ති කිංචි නැත්නම් කිසිවක් නැහැ කියන මේ මානසිකාරය කරන්න. මෙන්න මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට තේරෙනවා මේ අරමුණ ඇසුරු කරගෙන හිත හොඳට එකඟ වෙනවා. ඒ වගේම නීවරණ හොඳට යටපත් වෙනවා. කෙලෙස් යටපත් වෙලා යනවා. ඒකට උපචාර සමාධියෙන් හිත හොඳට සමාධිගත වෙන අවස්ථාවේ. ඒ අවස්ථාවේදීත් නැවත කරන්න තියෙන්නේ අරමුණම හිතින් අරමුණු කරගෙන නත්ති කිංචි කිය මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට අර කිසිවක් නැහැ. නැත්නම් අර සිතේ මේ ධානසිතේ නැති බව ආකාසානංචායතන ධානසිතේ නැති බව කියන ස්වરૂපය අරමුණු වෙමින් හොඳට හිත සමාධිගත වුණා. අන්න ඒ කියන අරමුණ දැන් හිතත් එක්ක නිකන් කිට් වෙන ගතියක් තේරෙනවා. ඊට පස්සේ තව තවත් මෙනෙහි කරනකොට අන්න අර සිතේ නැති බව කියන ස්වરૂපේ ඒ අරමුණට හිත කිඳා බැස්සා වගේ තේරෙන්න ගන්නවා. හිත එකතු වුණා වගේ තේරෙන්න ගන්නවා. අන්න ඒ අවස්ථාව තමයි මේ ආකින්චඤ්ඤායතන අරූපාවචර ධානසිත පහළ වුණ අවස්ථාව. ආකින්චඤ්ඤායතන අරූපාවචර ධානසිත පහළ වුණ අවස්ථාව. එතකොට මේ ආකින්චඤ්ඤායතන මේ කුසාසිත ඒකත් පවතින එක මොහොතයි. ඊට පස්සේ නැති වෙලා යනවා. අරමුණෙන් සිත ඈත් වෙනවා. ඊට පස්සේ පුළුවන් නැවතත් අර මුලින් කියපු ක්‍රමයට උත්සාහවත් වෙනකොට
මේ සමාධිය මේ සිත නැවත උපදව ගන්න පුළුවන්. ඒ උපදව ගත්තට පස්සේ අරට වඩා කාලයක් මේ සමාධියේ ඉන්න පුළුවන් වෙනවා. නැත්තම් මේ අරූපාවචර තුන්වෙනි ධ්‍යාන සමාධිය ඉන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන මේ යෝගාවචරයට නැවත ඒ සිතත් නැත්තම් ඒ ධ්‍යානියත් අර කියපු ක්‍රම පහෙන් වශී කරගන්න ඕනේ. ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ඨාන, පච්චවෙක්කන කියන ක්‍රම පහෙන් වශී කරගන්න. එතකොට මෙතනදී ආකින්චඤ්ඤායතන කුසාසිත කියන එකේ තේරුම තමයි පොතේ පැහැදිලි කරනවා පළමුවන අරෝපාවචර චිත්තයාගේ නැති බව අරමුණු කරන ධානයෙන් යුක්ත සිත. අන්න. පළවෙනි අරෝපාවචර චිත්තයා කියලා කියන්නේ ආකාසානංචායතන සිත. මෙන්න මේ සිතේ නැති බව අරමුණු කරන ධානයෙන් යුක්ත සිත කියන අර්ථය. සිත කියන අර්ථය. දැන් අපි අර විඥානංචායතන කුසාසිත කියලා කියන එකේ තේරුම බලමු. විඥානේ අරමුණු කොට පවත්නා ධානයෙන් යුක්ත සිත. ඒ කියන්නේ ආකාසානංචායතන ධාන සිත අරමුණු කරමින් පවතින ධාන සිත. මේකෙදි කියන්නේ ආකින්චඤ්ඤායතන කුසාසිත කියන එකේ තේරුම තමයි පළමුවන අරූපාවචර චිත්තය. ඒ කියන්නේ ආකාසානංචායතන අරූපාවචර චිත්තයාගේ නැති බව අරමුණු කරන ධානයෙන් යුක්ත සිත. එතකොට මේ සිතේදී අර අංගවල වෙනසක් වෙන්නේ නැහැ. මේ උපේක්ෂා ඒකාග්‍රතාවය කියන අංග විතරයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ආකින්චඤ්ඤායතන අරූපාවචර ධානය උපදවාගත් යෝගාවචරය එක වශී කරලා ඊළඟ ධානය උපදව ගන්න වෙහෙසෙනවා. ඒ කොහොමද මේ ආකින්චඤ්ඤායතන ධානය සම්බන්ධයෙන් තියෙන ඇල්ම දුරු කරගන්නවා. දුරු කරගන්නේ මේ ආකින්චඤ්ඤායතන ධානය විඥානංචායතන ධානයට ළඟයි, සමීපයි. විඥානංචායතනේ ආකාසානංචායතනයට ළඟයි. එතකොට ආකාසානංචායතනේ රූප ධාන වලට ළඟයි. ඒ නිසා තවදුරටත් මේ රූප පැත්තෙන් හිත තවදුරටත් අරූප පැත්තේ ගැඹුරට අරන් යන්න ඕනේ. මේ රූප පැත්තෙන් තවදුරටත් ඈත් වෙන්න ඕනේ කියන මේ හිත ඇති කරගෙන ඒ වගේම තමයි ඊළඟට තියෙන නේව සංඥා නාසඤ්ඤායතන ධානය කියලා කියන්නේ අතිශයින්ම ශාන්ත වුණු ප්‍රණීත වුණු ධානය. ඒ ධානයේ ඉන්න අවස්ථාවේදී මේ හිතක් ඇතුව හිටියද හිතක් නැතුව හිටියද කියලාවත් එහෙම දැනෙන්නේ නැති තරමට ඊටාම සියුම් කියලා කියන ඊටාම මේ සමාධිගතයි, ඊටාම ප්‍රණීතයි. ඉතින් ඒ නිසා අන්න ඒ විදිහට බලවත් වූ සමාධියක් තියෙනවා ඊළඟ ධ්‍යානෙ. නිසා ඊළඟ ධ්‍යානෙ උපදව ගන්නට ඕනි කියන මේ හිත ඇති කරගෙන අර ආකින්චඤ්ඤායතනෙ සම්බන්ධයෙන් තියෙන අදහස ඇල්ම දුරු කරගන්න ඕනි. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන අර තමන් ඉතින් වශී කරගත්ත හොඳට ආකින්චඤ්ඤායතන ඊට පස්සේ ඒ ධානයේටම සම්වදිනවා නැවත සම්වදිනවා කාලයක් හෝ අදිෂ්ඨාන කරගෙන ඊට පස්සේ නැගී හිටියට පස්සේ කල්පනා කරනවා ආකින්චඤ්ඤායතන ධානය කියලා කියන්නේ මේ විඥානංචායතන ආදියට කිට්ටුයි. ඒ නිසා තවදුරටත් මේ රූප අරමුණෙන් හිත බැහැරට ගන්න ඕනි කියලා මේ නේව සංඥා නාසඤ්ඤායතනේ සමාධිය මීට වඩා බලවත් කියන මේ අදහස් ඇති කරගෙන නේව සංඥා නාසඤ්ඤායතන ධ්‍යාන සිත සම්බන්ධයෙන් ඇල්ම ඇති කරගෙන කරන්න තියෙන්නේ. දැන් ආකින්චඤ්ඤායතන සිතේ අරමුණ වෙන්නේ ආකාසානංචායතන ධ්‍යාන සිතේ නැති බව. ඒක තමයි අරමුණ. නමුත් ඒ අරමුණ ගැන හිතන්නේ නැතුව ආකින්චඤ්ඤායතන ධ්‍යාන සිත ආකින්චඤ්ඤායතන ධ්‍යාන සිත තමයි අරමුණු කරන්නේ. ආකින්චඤ්ඤායතන ධ්‍යාන සිත. දැන් ආකින්චඤ්ඤායතන ධ්‍යානෙන්නේ නැගී හිටියේ. ඒ නැගී හිටියට පස්සේ දැන් ධ්‍යාන සිත ඒ වෙලාවේදී ඒ ධ්‍යාන සිතින් නෙවෙයි ඉන්නේ. ඒකට ඒ වෙලාවේදී යන්න පුළුවන් ඒ ආකින්චඤ්ඤායතන ධ්‍යානෙ ඉන්න වෙලාවේදී අරමුණු කරමින් පවතිච්ච ධ්‍යාන සිත අරමුණු කරගෙන මෙනෙහි කරනවා
මේ ඒතං සන්තං ඒතං පනීතං නැත්තම් මේම ශාන්තේ මේම ප්‍රනීතේ කියලා. ඒ ධාන සිත ඒ ධානයේම ශාන්තයි ධානයේම ප්‍රනීතයි කියලා ඒ ධාන සිත අරමුණු කරගෙන මෙනෙහි කරනවා. අන්න මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට හොඳට අර ධාන සිත අරමුණු වෙනවා. ඒ හොඳට ප්‍රකට වෙනවා. ඊට පස්සේ තවදුරටත් ඒතං සන්තං ඒතං පනීතං නැත්තම් ඒ මේම ශාන්තේ මේම ප්‍රනීතයි කියලා නැවත මෙනෙහි කරනකොට හොඳට හිත එකඟ වෙනවා. නීවරණ හොඳින් යටපත් වෙලා කෙලෙස් ධර්ම යටපත් වෙලා අර ආකින්චඤ්ඤායතන ධානසිත හොඳින් අරමුණු වෙනවා. ඊට පස්සේ නැවත දැන් අපි මේ අවස්ථාවට කියන උපචාර සමාධි අවස්ථාව කියලා. ඊට පස්සේ නැවතත් ඒ අරමුණු කරමින් අර ක්‍රමයට මෙනෙහි කරනකොට ඔන්න අර ආකින්චඤ්ඤායතන ධානසිත කියන මේ අරමුණත් එක්ක මේ සිත ටිට් වෙන්න ගන්නවා. ඊට පස්සේ යම් වෙලාවක අන්නේ අරමුණට මේ සිත හොඳින් කිඳා බැස්සා වගේ අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාවට තමයි කියන්නේ නේව සංඥා නා සංඥායතන අරූපාවචර කුසල්සිත පහළ වුණු අවස්ථාව කියලා. නේව සංඥා නා සංඥායතන කුසල් සිත පහළ වුණු අවස්ථාව. නැත්නම් හතරවෙනි අරූපාවචර සිත පහළ වුණු අවස්ථාව. ඒකත් එක මොහොතයි පවතින එක චිත්තක්ෂණයයි නැති වෙලා යනවා. ඊට පස්සේ නැවත පුළුවන් අර ආකින්චඤ්ඤායතන ධානසිතම අරමුණු කරගෙන මේම ශාන්තයි මේම ප්‍රනීතයි කියලා මේ මනසිකාරය කරන්න. ඒකට නැවත නේව සංඥා නා සංඥායතන ධානසිත පහළ වෙනවා. ඒකට ඊට පස්සේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ නැවත අර වශීතාවයන් පහෙන් මේ සිතත් වශී කරනවා. හොඳින් වශී කරනවා. ඒකට මේ සිතේ තියෙන්නේ අංග දෙකයි. උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය. හැබැයි අර මුල් සිත් වලට වඩා අතිශයින් බලවත් සමාධිය. අතිශයින් ප්‍රබලයි. ඒක මේකෙදි පැහැදිලි කරනවා. සියුම් කමින් අගතැන්පත් සිතය. මේක සියුම් බවින් අගතැන්පත් සිත. ඒට වඩා සියුම් තවත් සිතක් නැත්තේ. මේ සිත අතිශයින් සියුම් කියලා කියනවා. එහි සියුම්කම කොතරම්ද කියතහොත් මේක සියුම් බව කොච්චරද කියනවා නම් ඒ සිතින් යුක්ත වෙසෙන යෝගාවචරයා හට සිතක් ඇතුව විසුවාද සිතක් සිතින් තොරව විසුවාද කියා දැන ගැනීමටත් අපහසු තරම්ය කියලා කියනවා. ඒ වෙලාවේදී සිතක් ඇතුව හිටියද මේ ධානය ඉන්නකොට නැතුව හිටියද කියලාවත් හිතාගන්න අමාරු තරම් අතිශය සියුම් කියනවා. එච්චර සමාධිය ප්‍රබලයි. එතකොට ඊතා සියුම් බැවින් ඒ සතරවන අරූප ධානය චිත්තයට කියනවා නේව සංඥා නා සංඥායතන කුසල්සිත කියලා. එතකොට මේකේ අදහස නේව සංඥා නා සංඥායතන කුසල්සිත යන්නේ තේරුම සංඥාවක් ඇත්තෙත් නැති තරමට සියුම් වූ කුසල්සිත කියන එක. ඒ කියන්නේ දැනීමක් ඇත්තෙත් නැති තරමට ඊටාම සියුම් වුණු කුසල්සිත කියන එකයි මේකේ අදහස. එතකොට දැන් මේ සිතත් අර පංච වශීතාවයෙන් වශී කරන්න ඕනේ. එතකොට දැන් අපිට හොඳටම පැහැදිලි වෙනවා මේ අරූපාවචර ධානවලදී අංගවල වෙනසක් උනේ නැහැ. රූපාවචර පංචම ධානයෙන් අරූපාවචර පැත්තට එනකොට මේ අංගවල වෙනසක් උනේ නැහැ. හැබැයි අරමුණේ වෙනසක් වුණා. අරමුණ වෙනස් වුණා. එතකොට බලන්න අරමුණු අනුව තමයි මේ ධාන අරූපාවචර ධානය වෙනස් වෙන්නේ කියලා කිව්වා. කුසල්සිත අරමුණු අනුව තමයි හතරක් වෙන්නේ කියලා කිව්වා. එතකොට බලන්න පළවෙනි සිතේ අරමුණ ආකාසානංචායතන කියන අරූපාවචර පළවෙනි සිතේ අරමුණ මොකද්ද? අර කසිනෙන් උගුලවාගත්තු ආකාශය. නැත්නම් අපි කියනවා කසිනුග්ගාටිම ආකාශය කියලා. ඒක තමයි අරමුණ. ඊළඟට විඥානං ඡායතන කියන දෙවෙනි සිතේ අරමුණ මොකක්ද? අර ආකාසානං ඡායතන කියන මේ ධානසිත. ආකාසානං ඡායතන ධානසිත තමයි විඥානං ඡායතන කියන මේ අරූපාවචර දෙවෙනි සිතේ අරමුණ.
ඊට පස්සේ ආකින්චඤ්ඤායතන කියන ධාන සිතේ තුන්වෙනි අරූපාවචර ධාන සිතේ අරමුණ මොකද්ද? අර ආකාසා නංචායතන කියන අරූපාවචර ධාන සිතේ නැති බව. එහි නැති බව තමයි අරමුණ. ඊළඟට නේව සංඥා නාසඤ්ඤායතන කියන රූපාවචර මේ අරූපාවචර අවසාන ධාන සිතේ අරමුණ මොකද්ද? ආකින්චඤ්ඤායතන ධාන සිත. ආකින්චඤ්ඤායතන ධාන සිත තමයි අරමුණ. එතකොට බලන්න මේ එකට එකක් මේ අරූපාවචර සිත්වල අරමුණු වෙනස්. අරමුණු වෙනස්. ඒ නිසා තමයි පැහැදිලි කරේ ආරම්මන බෙහෙදෙන් අරූපාවචර කුසාසිත 4ක් වේ කියලා. අරමුණු බෙහෙදෙන් තමයි කුසාසිත 4ක් බවට පත් වෙන්නේ. හොඳයි. ඊට පස්සේ ප්‍රශ්න තියෙනවා. හොඳයි පළවෙනි ප්‍රශ්නය අරූපාවචර චිත්තයයි කියනුවේ කෙබඳු සිතකටද? පිළිතුර රූපයන්ගෙන් ඈත් කොට වඩා ශාන්ත බවට ප්‍රණීත බවට පත් කරන ලද පංචම ධාන චිත්තයට අරූපාවචර චිත්තයයි කියනු ලැබේ. මේ ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. හොඳයි දෙවෙනි ප්‍රශ්නය අරූපාවචර චිත්තය ප්‍රභේදයට පැමිණෙන්නේ කුමකින්ද? පිළිතුර අරූපාවචර සිත ප්‍රභේදයට පැමිණෙන්නේ ආරම්මණයන්ගේ වශයෙනි. හොඳයි ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය අරූපාවචර සිත් 4 අරමුණු කවරේද? බලමු. පළවෙනි අරූපාවචර කුසල් සිත ආකාසා නංචායතනෙ. එතකොට ආකාසා නංචායතන සිතේ අරමුණ අනන්ත ආකාශයයි. ඊළඟට දෙවෙනි සිත විඤ්ඤාණංචායතනෙ. විඤ්ඤාණංචායතන සිතේ අරමුණ ආකාසා නංචායතන ධාන සිතයි. ඊළඟට ආකින්චඤ්ඤායතන සිතේ අරමුණ ආකාසා නංචායතන ධාන සිතේ නැති බවයි. ඊළඟට නේව සංඥා නාසඤ්ඤායතන සිතේ අරමුණ ආකින්චඤ්ඤායතන ධාන සිතයි. මේ ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනි පිළිතුරක්. ඒ අරූපාවචර සිත්වල අරමුණ. හොඳයි.